උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන අපි උන්වහන්සේට දැක්සෙන්නේ ආත්මයන් වහන්සේගේ පූර්ණත්වය අපි ලබා ගන්නවා. උන්වහන්සේ සදා කාලයට මෙයාපත් වූ දෙවියන්වහන්සේ. උන්වහන්සේ ඉදිරි අපි යාඥා කරමු. යාලනේ වහන්සේ ඔබ වහන්සේ අප සමග සිටින. අපි ඔබ වහන්සේ තුල සිටින. අපට මඟ පෙන්වන්නට කියා. අපි දෙවියන් වහන්සේට ප්‍රාර්ථනා කරන්නේ. මාන්දයන් අපේ හදවතින් নমස්කාරය දෙවියන් වහන්සේට අපි දෙවියන් වහන්සේව හදවතින් নমස්කාර කරනවා. මුළු හදවත. ඒ වචනේ කියනවා ඔබලා මුළු සිතින් සොයන කරන මාර්ගබලාට සම්පවන්නේ. ජීවමානයේ හාලෙලූයා. අපි නැගිට සිට දෙවියන් වහන්සේට අපගේ දෑත් ඔසවලා කියමු ස්වාමී. ඔබගේ විශේෂ කරුණාවක් අපට දෙන්න. අද දවසේ අපේ ජීවිතය තුළ ස්වාමිනේ ගුරුසේ බලය මිදෙන හැමතම ජයග්‍රහණයක් වෙලා තිබෙන නිසා සතිපත් වෙනවා. ගුරුසේ තුලින් මිදීම ගෙනල්ලා දෙන්න දෙවියන් වහන්සේවයි. හාලෙලූයා. මගේ ආත්මය ප්‍රාණවත් කරන සූර්ය නාමයයි. Hallelujah. Sansaviva Oba yahat swami Oba karunavantaya swami Oba adiyutum Yesuni Oba yahat swami Hallelujah, Sansaviva, Hallelujah. Oba Guru Sevadan Sipat Karna Pyadale, Samavagina Dinavage Ajnavagana Suti. Vidimagina Dinavage Vachanagana Suti. Ora Shandane Baramade Barema Krese Bore Manala Bashireva Lero Bakrase Api Ape Devidutta Api Osava Etuman Vedanai Hallelujah. Suti karnaval pasav me gaun deviyan vahasa me mulu me varisiti mag penwa povaragana yan sasuti. Hallelujah. The sansave puja the sansave puja Devi Dudi, Hallelujah, Hallelujah. Suti karogi, magi Yesu jiva manai, jiva manai, jiva manai. Hallelujah, Hallelujah. Bagi wacana paling akhir takwa. Hallelujah. Oh yaatnya bersihkan bersabari. Adhyatmya vahasya bagi ජීවිතය තුළ කරතිබෙන දේවල් සිහිපත් කරගන්න. මේ හැම අමාරු කමක් තුළදී දෙවියන් වහන්සේ අප සමග සිටියා. අපි උන්වහන්සේ සමග සිටියා. උන්වහන්සේ සදා කාලෙකම යහපත්
Hallelujah. Mantya Kurban se Baba Nibulapuratri. Unvan se Baba Luna. Oh Ganatna. Oh Yame Kriya Kara. Unvan se Baba Luna. Hallelujah. Yoshua Baba Luna. Hallelujah. Hallelujah. Oh, वहाँ से ते कितना अपार कवच ये लेता है। लेकिन वहाँ से ते किए ना स्वामी ने पुलुआत ना में कुशला ना मागे इवात कलम है ना इसे भी ना मागे कैमत लोगा ओबगे कैमत तले से सिद्धुए आई वहाँ से खता Hallelujah. ඔබගේ කැමැත්ත ලෙස ඒ දුක් විඳීමේ කුසලානේ ස්වාමීනි ඔබ වහන්සේ දැන හිටිය සියලු මනුෂ්‍ය සංහතියගේ පාපය ඔබ වහන්සේ පිටට පැමිණෙනවා. උන්වහන්සේගේ අදෝකයේ සිටින මොහොතේ සිටිමින් උන්වහන්සේ අපි ගායනා කරමු. යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසිය කියන ගීතිකාව මේ මොහොතේදී උන්වහන්සේ අප වෙනුවෙන් ඒ ජීවිතේ පූජා කරන්නට යන ගමනේදී ඒ දුක් ප්‍රාප්තිය සිහි කරමින් අපි උන්වහන්සේට ගායනා කරමු. Messi,
Pasupasin manis baba sinasi pasami matela suni resera lucia mine kamantela pasupasin manis baba sinasi pasami matela मनुष्य सामने उद्देश्य बगे जीविते मनसे पूजा करा स्वामी उबड़ सुते स्वामी भास के रुद्रे सुते करना मगे रुद्रे लोग कुछ हम के लेकर स्वामी भास से धीरे किया था स्वामी भास के प्रेम में महा प्रेम भगवान से निसाई हम वेदन से हालेलुया अभिलाष में मोदी में पितामह दास ने अधिकोष्ठान से निसा इतना मार पाने दिनों इधर यीशु क्रिस्टस से बेसिलु वेदनाओं बेसिलु दुख बेसिलु अपो वेदने दरार गुनाह से पुरुष के सुधा करने गया सहोदर मोबाइल ममत वेदने गुनाह से सुधा करने गया हालेलुया प्रशंसा वेवा स्वामी सुदेव तेरो आप्यामी हालेलुया अभी उन्हास से वचने तुले अभी कुर्सी वदन हाथे पारंग वदन अभी केवन नटयानो अभी हम किने को वाडियो शुद्ध लोक सुबहारंच कोते विसी तुमने परिचयले किस हतरवेने भागे येसुस वහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමාව මැනවල මක්නිසාද ඔවුන් කරන්නේ මොකදයි කියා ඔවුන් නොදැනදී කිස්සේක ඔහු උන්වහන්සේගේ වස්ත්‍ර දාළු දමා තමුන් අතරේ විදාගත්තුවේ ආමේන් Everybody
ඔබගේ මගේ මේ ශාපය උන්වහන්සේ සුලාගත්තා. ඔබගේ මගේ ශාපය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුරුසියේ සුලාගත්තා. ඒ ඔබලා මට තිබෙන ප්‍රේමය නිසායි. ඒ ඔබලා මට තිබෙන ප්‍රේමය නිසායි. උන්වහන්සේ තරම් ප්‍රේමයක් අප වෙනුවෙන් උන්වහන්සේ ඉසිරුවා. හාලෙලූයා. අප හැම කෙනෙක්ම ඒ ලේවල් නැගදී සහෝදරයන් උන්වහන්සේගේ ලේවල් මිලේ ගෙවන්න අපිට බෑ. උන්වහන්සේ තරම් ඒ ලේ අමිලුලේ ඒ ලේවල් වටිනාකම කියා නිම කරන්න බෑ. පාපේ මුලියට මරණය කියලා කියනවා. පාපේ අපි කරන ඕන මරණය අත්විඳිය යුතුමයි. නමුත් එලෙස පියදී ස්වාමීන් වහන්සේ අපුදෙසා මරණය ගෙවුවා. ඒ වන්දිය මිලේ ගෙවුවා. ඊතරම් ප්‍රේමයක් උන්වහන්සේ අපට විකාශ කළා. හාලෙලූයා. සුදේවත් වෙනවා ශ්‍රීමාන්දේ වහන්සේ. ඔබට සුදේවත් වෙනවා ස්වාමී. හාලෙලූයා. ප්‍රශංසායි. අපි කුරුසේ වදන් සතේ දෙවෙනි වදන අපි කියවන්නට යනවා. සුදෝලෝ පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදය. තවද ඔහු යේසුස් වහන්සේ ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහි කළ මැනවයි කිසේක. උන්වහන්සේද සබවක් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයේ සිටින්නේයයි කිසේක. ආමෙන්. ඔබගේ මගේ බලාපොරොත්තු අවසාන බලාපොරොත්තු මෙයයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඒ පාරාදීසයේ සිටින එකයි. ඒ වරම ඒ මනුෂ්‍යයා ලබා ගත්තා. ඔහුගේ පාපයට ඔහුගේ වරදට ඔහු කමාව ලබලා උන්වහන්සේ තුලින් ඒ ස්වර්ගික සම්පත ඔහු උරුම කරගත්තා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා අපි මේ සිහිපත් කරමින් අපි උන්වහන්සේට ගායනා කරමු. මානම් මේ වේදනාව විඳින්නේ අපේ ගීතිකා වල තිබෙන 6 වෙනි ගීතිකාව දහසක් වැරදි නිසා ඉගෙන ගීතිකාව ගායනා කරමු.
අපි උන්වහන්සේගේ වචනය කුරුසියේ වදනුවරේ තුන්වෙනි වචනය අපි බලන්න යනවා. යොහාන් සුභාරංචි පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 26 සිට 27 දක්වා. එකල යේසුස් වහන්සේ තමුන්ගේ මෑණියන්ද ළඟ සිටියා වූ තමුන් විසින් ප්‍රේම කළා වූ ගෝලයාද දැක ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයා යයි තමන් මෑණියන්ට කීසේක. එවිට යේසුස් වහන්සේ ගෝලයාට කතා කොට මෙන්න ඔබේ මෑණියෝ යයි කීසේක. ඒ භේ පටන් ඒ ගෝලයා තමාගේ ගෙදරට පිළිගත්තාය. අපි ඒ සියල්ල මතක් කරමින් අපි උන්වහන්සේට ගායනා කරමු. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා කියන ගීතිකාව. අපි ගීතිකාව කරවල තිබෙන තුන්වෙනි ගීතිකාව අපි ගායනා කරමු.
नावेनी पहले यीशु से एलोई एलोई लामा सबक्तानी किया माथाने मोरगे सुसेक ए आते नाम मागे देवियनी उपमा अथेरिये माफिसा देवे आमेन ये वचने सिहिपत करमी අපි ගීතිකා පොළොවල තිබෙන පස්වෙනි ගීතිකාව අපි ගායනා කරන්නට යනවා. කුරුසිය මත එන පහර ලබා මරණය අභියස නිසල වුණා. මේ ගීතිකාව අපි ගායනා කරන්නට යනවා.
Sabor sabah suci di puja pada memang sesuatu
සියලු දේ අප වෙනුවෙන් වාසය පූජාවක් මත වාසය ජීවිතේ ප්‍රාසොස් සෝම සියල්ලගෙන සිටි මුෂිවිසි විනාසී වචනේ කුරුසිය වදනන පස්වෙනි වදන බලන්නට යනවා සුදු යහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය සුදු යහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය එන්පසු යේසුස් වහන්සේ සියල්ල තීන්දුව වී තිබෙන බව දැන මට පිපාසයි කීසේක ආමේන් අපි ඒ දේ සිහි කරමින් අපි උන්වහන්සේට අපි ගීතිකා පොළවල තිබෙන අපි ගායනා කරමු 4 වෙනි ගීතිකාව ලෝකයේ නායක ස්වාමී කියන ගීතිකාව අපි ගායනා කරමු අපි හැම කෙනෙක්ම දේවභෝගේ නැගිට සිටමුද නැගිට සිටමින් අපි ගායනා කරමු උන්වහන්සේට සතෙක් 6 වෙනි වදන අපි බලමු. සුදු යහන් 19 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය. යේසුස් වහන්සේ කාඩිගත් පසු තීන්දුව උනේයයි කියා හිස නමා තමන් ආත්මය බාර දුක්සේක. ආමෙන්. උන්වහන්සේ මොහොතේදී ඒ තිත්ත කාඩිය උන්වහන්සේ පිපාසයට උන්වහන්සේ දීලා ඊට පස්ව උන්වහන්සේගේ ආත්මය බාර දුන්නා. හාලෙලූයා. අපි මේ ගීතිකාවේ ඉන්පසු අපි දකිනවා ඒ ගීතිකාව අපි නැවත ගායනා කරමු. ලෝකික නායක ස්වාමී කියන ගීතිකාවෙම අන්තිම වදන. සත් වදනින් පසු හිමිගේ කෙළවි
පින් දීමේදී පිළිගන්නවා. උන්වහන්සේගේ කුරුසියේ වදන් සතෙන් අන්තිම වදනවන ශුද්ධ ලූක පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි පදය යේසුස් වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා පියාණනි ඔබගේ අතද මාගේ ආත්මය බාර දෙමි කීසේක මෙසේ කියා උන්වහන්සේ ආත්මය හලසේක ආමෙන් උන්වහන්සේ මේ වදන් සත ප්‍රකාශ කරමින් උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය නැත්නම් අපේ උන්වහන්සේ අප වෙනුවෙන් විඳා වූ ඒ සියලු දේ අපි මතක් කරන මෙනෙහි කරන සහෝදර සහෝදරී මේ වදන හත තුළ අපේ ජීවිතේ ගන්න බොහෝ දේ තිබෙනවා. උන්වහන්සේ අප වෙනුවෙන් කළා වූ ඒ සියලු දේ අමිනයි ඉතින් මිල කරන්නට බෑ. මක්නිසාද ඔබත් මගේ ඉදිරි අනාගතයේ ඉදිරි පරම්පරාවල ජීවිත උදෙසා මුළු ජීවිතේ උන්වහන්සේ අප වෙනුවෙන් දුන්නා. හලෙලූයා. ඒ ලේවලට නායකයෙක් තිබ්බත් මම ඒ ලේවල නායකයෙක් තිබ්බත් මම මක්නිසාද ඒ තුන් ලේ කරනු පුදගෙන නිසායි අපි අද මෙතන සිටින්නේ. උන්වහන්සේගේ දේව දරුවන් ලෙස උන්වහන්සේට නමස්කාර කරන්න මේ උතුම් වාග්ය උන්වහන්සේ ලබා දී තිබෙනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි මොහොතක් උන්වහන්සේ නැගිට සිටමින් අපේ දෑත් ඔසවමින් අපි උන්වහන්සේට ස්තුති කියමුද? අපි ස්තුති කියමු උන්වහන්සේට. ස්වාමිනේ
වහන්සේ මා උදෙසා මගේ ශාපය, මගේ අපරාධය, මගේ අයිතිකම, මගේ දුක, මගේ රෝගය, මගේ සියලු දේ ඔබ වහන්සේ දරාගත්තා. ඔබ සුසුලාගත්තා. ඒ ලේවලට මම ණයදී ස්වාමීනි. ඒ සොය නිසා සුතේ. ඒ යහපත්කම් ගැන සුතේ. ස්වාමීනි වහන්සේ මම වෙනුවෙන් iteram දායාද iteram ජීවිත පූජාව ජීවිත පරිත්‍යාගශීලීත්වයක් වහන්සේ කරා ස්වාමීනි. ඔබට ස්තුතියි ස්වාමීනි. ස්වාමීනි වහන්සේට ස්තුතියි. ස්වාමීනි මම වෙනුවෙන් මම ගෙවන්න තිබුණු මිල වහන්සේ මා වෙනුවෙන් ගෙවුවා ස්වාමීනි. මම වෙනුවෙන් ස්වාමීනි කප කරන්න තිබුණු මේ දේ ස්වාමීනි ජීවිතේ වහන්සේ දුන්නමගේ ලෝකේ ඔබට ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසාවේ ප්‍රශංසාවේ ස්වාමීනි. ඔබගේ නාමයෙන් නිසා ස්තුතියි. ඔබට ගෞරව කරනවා ස්වාමීනි. හාලෙලූයා. ප්‍රශංසාවේ ස්වාමීනි. ඔබට ස්තුතියි හාලෙලූයා. ප්‍රශංසාවේ. ඉදිරි කාලයේදී අපි උන්වහන්සේගේ වචනය අසන්නට යනවා. මේ මහා සිකුරාදා දවසේදී මේ පාස්කුවේ බයිබලයේ සඳහන් වෙනා වූ සත්‍යතාවය කුමක්ද කියන එක අපේ ජීවිතවල අපි වටහාගත යුතුව තිබෙනවා. හාලෙලූයා. හේබ්‍රු භාෂාවෙන් සඳහන් වෙනවා පේසක් කියලා. පේසක් කියන වචනේ තේරුම තමයි පසු කරගෙන යාම. හාලෙලූයා. පසු කරගෙන යාම. අවුරුදු 430ක් පමණ අපේ ආදි පියවරු වාල් භාවය තුල එයයි සිටියා. අවුරුදු 430ක් වාල් භාවය තුල සිටියා අපේ ආදි පියවරු. ඒ වාල් භාවය තුලින් දෙවියන් වහන්සේ දුන්නු පොරොත්තුව පසු කරගෙන ඔවුන් ගමන් කරනු ලැබුණා. ඒ වහල්භාවය තුලින් දෙවියන් වහන්සේ මෝසෙස් කරුණු කොටගෙන නිදහස් කරනු ලැබුවා. පසු කරගෙන ගියා ඒ වහල්භාවය තුලින්. අපි දේව වචනේ තුල අපි බලන්ට යනවා මේ කුරුසියේ වදන් 7 අද මෙහෙය ආරම්භයේ පටන් අවසානයේ දක්වා ඒ වදන් 7 අපිට ඇහෙන්න සැලසුවා. ඒ වදනත් සමග එක වදනක් පැය 6ක කාලයක් මම මෙනෙහි කරගෙන හිටියා. මේ වදනේ තුල තිබෙනා වූ ගැඹුරු සත්‍ය මොනවද කියලා සුදාත්මයන් වහන්සේ එලිදරව් කරමින් සිටියා. ඒ එලිදරව් කිරීමේ වචනය සභාව සමග බෙදා ගන්නට යනවා. මේ වචනය තුල තිබෙන සත්‍යතාවය අපි බලන්න යනවා. උන්වහන්සේගේ වචනේ අපි ඒ වචනේ තුල මොනවද අපිට කතා කරන්නේ? මේ පාස්කු කාලය තුල දෙවියන් වහන්සේ අපි බලාපොරොත්තු වන දේ මොනවද? අපි මේ පාස්කු කාලය තුල අපි මොනවද කරන්නේ? හාලෙලූයා. අපි උන්වහන්සේගේ වචනේ බලන්න සුදෝලුක් පොතේ 23 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය. පොඩ්ඩක් අපි ඉවසීමෙන් ඉමු. අවුව තිබුණාට කමක් නැහැ. රසණි තිබුණාට කමක් නැහැ. මම හිතනවා අපිට වැඩි ඉවසීමක් යේසුස් වහන්සේ කුරුසියේ ඉවසගත්තා. හාලෙලූයා. ඒ නිසා ඒක යේසුස් වහන්සේගේ ජීවිතයේ අපිට හිතා ගන්න බැරි කාරණාවක් මේ ස්ථානයේ කතා කරනවා. අපි ලුක් සුභාරංචි පොතේ අපි බලමු 23:34 වෙනි පදය. හාලෙලූයා. යේසුස් වහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමාව මැනව. මක්නිසාද ඔවුන් කරන්නේ මොකදයි කියා ඔවුහු නොදැනති කීසේක. ඔවුහු උන්වහන්සේගේ වස්ත්‍ර දාදු දමා තමුන් අතරේ බෙදාගත්තෝය. ආමෙන්. දැන් අපි දකිනවා යේසුස් වහන්සේ අපිට කියන්න පුළුවන් යම් කිසි මිනිසෙක් අපිට විරුද්ධව වරදක් කළොත් සමා වෙන්න කියලා. නමුත් යේසුස් වහන්සේ මේ ස්ථානයේ උන්වහන්සේ කුරුසියේ ඉද්දී
උන්වහන්සේ අපි දකිනවා පළමුවෙන් උන්වහන්සේ මෙතන පෞකාරන මිනිස්යා උදෙසා මැදිහත්කාරකමක් කරනවා. ජේසුස් වහන්සේ පළමුවෙන්ම කරේ ඒ ජේසුස් වහන්සේගේ ඇස් වලින් උන්වහන්සේ දැක්කා මේ මිනිස්සු දන්නේ නැතුව තමයි මේ පාපය කරන්නේ. දන්නේ නැතුව තමයි මේ වරද කරන්නේ. ජේසුස් වහන්සේ පළමුවෙන්ම උන්වහන්සේ කියනවා පියාණනි ඔවුන්ට කමා උවමනව මක්නිසාද ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔවුන් නොදතින් කියයි කීසේක. දන්නේ නැහැ. නොදැනි පිට. දැන් ජේසුස් වහන්සේ කුරුසියේ ඉති මේක කිව්වේ. කුරුසියේ ඇනගහලා ඉති කිව්වේ. නමුත් කුරුසියේ ඇනගහපු ඒ මිනිස්යාවත් දන්නේ නැහැ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ දෑත් වලින් වැගිරුණු රුධිරයෙන් ඔහුට සමාව තියනවා කියලා. ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ වගුරපු ලේ තුලින් තමයි ජේසුස් වහන්සේගේ රුධිරය තුලින් තමයි ඔහුට කමාව ලැබෙන්නේ කියලා. නමුත් ජේසුස් වහන්සේගේ ඇස් කොයි විදියටද පෞකාරය දෙසට උන්වහන්සේගේ ඇස් යොමු කළේ. ජේසුස් වහන්සේ මැදිහත්කාරකම් කරනවා මොනවද වර්ධ කරන මිනිසයා. කමා වෙන්න කියලා පළමුවෙන් යාඥා. වැරදි කළොත් මිනිසෙක් ජේසුස් වහන්සේ කිව්වා පළමු කොට ඔහු සමග ගිහිල්ලා කතා කරන්න. ජේසුස් වහන්සේ කිව්වා නුඹ කියපු දේ ඇහුවේ නැත්තම් දෙදෙනෙක් සමග ගිහිල්ලා ඒ කාරණාව කියා දෙන්න කිව්වා. ඒ ඇහුවෙත් නැත්තම් ජේසුස් වහන්සේ කිව්වා තුන් දෙනෙක් සමග කතා කරන්න කියලා. ඒ ඇහුවේ නැත්තම් ඒ කෙනාව සභාවට ගෙන්න කිව්වා. සභාව කිව්වද ඇහුවේ නැත්තම් මොකක්ද සිද්ධ වෙන්නේ? ඔහුව ලෝකයේ කෙනෙක් මෙන් ගණන් ගන්නු ලබනවා කියලා ඉස්සන. නමුත් ඇයි ජේසුස් වහන්සේ මේ ස්ථානයේදී මේ ක්‍රියාව කරන්නේ? කතා කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. කියන්න වෙලාවක් තිබුණේ නැහැ. අවසාන මොහොත තුල දකින්නවා උන්වහන්සේ මේ මිනිසයා පාපය කරන් ඉන්නවා එනමුත් දන්නේ නැහැ. ගොඩක් අය දන්නේ නැහැ තමුන් කොච්චර වැරදි කරනවද කියලා. ගොඩක් අය දන්නේ නැහැ තමුන් කොච්චර වරද තුල ජීවත් වෙනවද කියලා. අපිට පේනවා අපේ ඇස් වලට මිනිස්සු ගොඩාක් පව් කරනවා. වැරදි කරනවා. ඇස් වලට පේනවා. නමුත් අපිට ඒක පෙනෙද්දී ජේසුස් වහන්සේ වගේ අපිට පුළුවන්කමක් තියනවද පළමුවෙන් යාඥා කරන්නට. යාඥා කරන්නේ නැති මිනිසයාට බෑ කමාව දෙන්න. යාඥාව කරන්නේ නැති මිනිසයාට බෑ සමාව දෙන්න. යාඥා කරන මිනිසයන්ට පුළුවන් කමාව නිදහස් කරන්න. යේසුස් වහන්සේ පළමුවෙන්ම මොනවද කරේ? ස්වාමිනී ඒ නොදැන කරන වරදට කමා වෙන්න කියලා උන්වහන්සේ මැදිහත්කාරකම් කරා ඒ ස්ථාන. වරද උදෙසා ක්‍රියා කළා. පළමුවෙන් කරේ උන්වහන්සේ මොකද කරේ? යාඥා. අපි මොනවද කරන්නේ? අපි ගොඩක් වෙලාවට කතා කරනවා. අපේ ඇස හොඳ නැහැ. අපි බලන ක්‍රමය වැරදි. අපේ ජේසුස් වහන්සේගේ බලන ක්‍රමය වෙනස්. අපි බලන ක්‍රමය වෙනස්. නමුත් ජේසුස් වහන්සේ කිව්වේ මොනවද? මේ සමාව කොහෙන්ද ආවේ? මේ සමගිකම කොහෙන්ද ආවේ? උප්පත්ති පොතේ ඉඳන් මේ සමගිකම ආවේ. මේ සමාව දීමාවේ උන්වහන්සේ උප්පත්ති පොතේ ඉඳන් පටන් ගත්තා වූ මේ කමාව දීමේ ආත්මය දෙවියන් වහන්සේ. කමාව දීමේ ආත්මය දෙවියන් වහන්සේගේ. කමාව නොදීමේ ආත්මය වැරදි ආත්මයක් බව අපිට වටහා ගන්න පුළුවන්. කමාව දීම තුල සිද්ධ වන්නේ මොන වගේ දෙයක්ද? දේව කමාව අපිට ලබන්න පුළුවන්. අපි කොච්චර ප්‍රමාණයකට සමාවන්නට නිදහස් කරනවද? එපමණ ප්‍රමාණයකට දේව සමාව අපිට ලබන්න පුළුවන්කම හැකි වෙනවා. උන්වහන්සේ යාඥා කරලා ඔවුන්ට මොනවද උන්වහන්සේ කිව්වේ? මක් නිසාද? න්‍යාය දන්නේ නැහැ කරනවා. අපි බලන්න ඕන උන්වහන්සේගේ වචනය තුල. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ පළමුවෙන් මොකද කරේ? යාඥා කරා, මැදිහත්කාරකම් කරා, පියාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා. හාලෙලුයා. වැරදි කරන මිනිස්සෙක් එක්ක අපිට පුළුවන් සමගිකමක් කරන්න මොනවද? යාඥාව. බයිබලයේ කියනවා යාඥා කරන විට අර වැරදි කරන මිනිසයාට ජීවනයේ නිදහස් වෙනවා කියලා. යෝහන් පොතේ කතා කරනවා.
හාලෙලූයා. යාඥා කරන අපි ගොඩක් වෙලාවට අපේ හදවත්වල තිබෙනවා ගොඩක් වැරදි කරපු අයගේ report එකක් අපේ හදවත. ඒ ඇස තුලින් අපි බලනවා ඒ මිනිසයා. නමුත් ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ඇස් ඇවිල්ලා දයාවේ ඇස් ජේසුස් වහන්සේ බැලුවා මේ තරමට. හාලෙලූයා. එක්තරා සහෝදරියක් මුණ ගැහිලා ඒ සහෝදරියට යාඥා කරන්න පටන් ගත්තී. ඒ සහෝදරිය දවසකට ගොඩාක් බෙහෙත් බොන සහෝදරියක්. ඇයට පළවෙනි වතාව මම යාඥා කරලා ඇහුවා ඔබට සමාව දෙන්න පුළුවන් කාරණාවක් තිබෙනවද? ඔබට සමාව දිය යුතුම තිබෙනවා මේ කාරණාව උදෙසා. මම දන්නේ නැහැ. මම ඉස්සෙල්ලාම යාඥා කරා සෝන්නේ දෙවෙනි පාර යාඥා කරා මං ඇහුවා නැවතත් ඔබට සමාව දෙන්න බැරි කාරණයක් තිබෙනවද කියලා. නමුත් දෙවෙනි වතාවෙත් නෑ කිව්වා. තුන්වෙනි වතාවෙත් යාඥා කරන්න පටන් ගත්තී නෑ කියද්දී මම තදෙන් සැර කරලා එයා අඬන්න පටන් ගත්තා. කොහොමද මම සමාව දෙන්නේ මගේ ජීවිතය විනාශ කරපු කෙනාට කියලා. එයාගේ ජීවිතය විනාශ කරපු පුද්ගලයාට කොහොමද සමාව දෙන්නේ කියලා එයා කතා කරනු ලැබුවා. නමුත් අවසානයේ පැය භාගයක කාලයක් විතර එයාට පහදා කරුණු පහදලා දීලා සමාව දෙන තත්ත්වයට ආවට පස්සේ යාඥා කරා. ඒ මොහොතේ ඇව සුවපත් වුණා. හාලෙලූයා. ඒ මොහොතේ සුවපත් වුණා. අපේ හදවතේ අපේ මනසේ තිබෙනවා එක එක්කිනා වැරදි කරපු දේවල්. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා අපිට ලොකු රිපෝට් එකක් අපේ ජීවිතය තුල තිබෙනවා. එනමුත් අපි හැම කෙනෙක්ගේම මෙතන ඉන්න හැම කෙනෙක්ගේම ජීවිතය සමාව දෙන්න බැරි කාරණා බොහොමයක් අපේ අභ්‍යන්තරයේ ඇතුළාන්තරයේ තුල තිබෙනවා. අපි සීමාවන් දමාගෙන තිබෙනවා. අපේ ජීවිතය තුල ඒ රඳා පැවතිලා තිබෙනවා මේ කාරණා නිසා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ මගේ ජීවිතයේ ගොඩක් කාරණා තිබුණා සේවාවන් උදෙසා වෙන කාරණාවක් නිසා නෙමෙයි. සමහර කාරණා හරි අමාරු. ජේසුස් වහන්සේ කුරුසේ මෙනෙහි කිරීම. අද දවසේ මෙනෙහි කරේ උන්වහන්සේව ඇනගාලා තියෙද්දි උන්වහන්සේ එච්චර යාඥාවක් කරා නම් ඇයි මට මගේ ජීවිතය තුල සභාවට වැරදි කරපු මිනිස්සුන්ට මට සමාව දෙන්න බැරි කියන කාරණය ආවා. දෙවියන් වහන්සේ අපට සමාව දුන්නා. මම මේ කාරණා සභාව සම්බන්ධව කාරණා යම් අය කරපු වැරදි නිසා එකින් එක සමාව දෙන්න ගද්දී මට ලැබුණු නිදහස අද දවසේ මට නැගිට ගන්න හිත දුන්නේ නැහැ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ මේක ඇතුළතම මාව ගෙනිච්චා. සමාව නොදීම තුල පොඩි හෝ තිතක් යම් කෙනෙකුට තිබෙනවා නම් එතන තමයි යක්ෂයා මනුෂ්‍යගේ ජීවිතයේ වාසි ලබන්නේ. පොඩි හරි තිතක් තිබුණොත් එතනින් ඔබගෙන් වාසි ලබන්න. යේසුස් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ ඇයි මේ වගේ දෙයක් කරේ? ඇයි උන්වහන්සේ සමාව දුන්නේ? උන්වහන්සේ වරද නොකරපු කෙනෙක්. උන්වහන්සේට පාපයක් නොතිබුණු කෙනෙක්. උන්වහන්සේගේ කිසිම අධර්මිෂ්ඨකමක් තිබුණේ නැති කෙනෙක්. ධර්මිෂ්ඨ වූ තනන් වහන්සේට විරුද්ධව මිනිසයන් ක්‍රියා කරද්දී උන්වහන්සේ කළ දෙය අපිට අමතක කරන්න බැරි කාරණා. හිතා ගන්න බැරි කාරණා. අපි අද සාමාන්‍ය ජීවිතයක් අපි ඉන්නවා. නමුත් උන්වහන්සේ එල්ලිලා ඉද්දි සභාව දුන්නා. ඒක අපිට මෙනෙහි කරද්දී ඒක ලොකු කාරණා. මම නිසා තමයි ඒ සමාව දුන්නේ. හාලෙලූයා. බයිබලේ කතා කරනවා නැවතත් ක්‍රියාපොතේ කතා කරනවා. සුදු පාවුලතුමා ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ මේ සම්බන්ධව සුදු පාවුලතුමා යම් කාරණාවක් කතා කරනු ලබනවා සභාවට. ඉතින් සහෝදරයනි නුඹලාගේ මුලාදෑනීම් කලාක් මෙන්ම නුඹලාත් මුදත්කමින් ඒක කළ බව මම දනිමි. හාලෙලූයා. වැරදි නොදන්නා කමින් කළ බව දනි. ඇයි ඒකට හේතුව දන්නේ නැති කම. අපි දන්නවා මෙයා දන්නවා මේක කියලා. නමුත් එක එක්කෙනාගේ මානසික මට්ටම් විවිධාකාරයි. එක එක්කෙනාගේ
මානසික මට්ටම විවිධාකාරව තිබෙනවා. හාලෙලුයා. එක එක්කෙනාගේ කල්පනාව විවිධාකාරව තිබෙනවා. බයිබලයේ පැහැදිලිව කතා කරනවා මේවා නොදන්නා කමෙන් සිද්ධ වෙන දේවල්. හාලෙලුයා. දන්නේ නැතුව කවදා හරි එක්කෙනෙකුට ඔබට මට මතකයක් තිබෙනවද මට හෝ ඔබට විරුද්ධව යම් වරදක් කරපු කෙනෙක්ට යාඥා කරපු අවස්ථාව. යාඥා කරපු අවස්ථාවට අනේ පියාණනි මට එයාට සමා කරන්න. එයාට සමා කරලා එයාට ඔබ වහන්සේගේ ජීවිතේ නිදහස් කරන්න. යාඥා කරලා සමාව නිදහස් කරපු අවස්ථාවක් ඔබට මතකයක් තිබෙනවා. ඔබේ ජීවිතයේ ඔබගේ ජීවිතය තුළ අමිහිරි අත්දැකීම් බොහෝමයක් තිබෙන බව පැහැදිලිව මේ වචනය හරහා මට දැක ගන්න පුළුවන්. මගේ ජීවිතය ගෙනිච්චා වගේ දෙවියන් වහන්සේ ඔබටත් පැහැදිලිව දැනගන්න පුළුවන්කම හැකි වෙනවා. හාලෙලුයා. දැන් බයිබලයේ කියනවා වරදි මිනිස්සු ගොඩක් කරනවා. ගොඩක් අය අතින් සිද්ධ වෙනවා. මගේ ඇස් දෙකට දකින්නවා මට පේනවා. හාලෙලුයා. වැඩි හරියක් කරන්නේ මොනවද? යාඥා කරන එක. වරද සිද්ධ වුණා යාඥා කරනවා. ඒයට ස්වාමීන් ඔබගේ ජීවිතේ නිදහස් කරන්න. හාලෙලුයා. හාලෙලුයා. මම තව කෙනෙක්ගේ වැරද්දක් ඇවිල්ලා ප්‍රකාශ කරන්නේ මම ඇයි එහෙම කරන්නේ? එන්න. දිරුරෙන්ට ඉදිරියට. හාලෙලුයා. මෙයා වැරදි කරනවා දකින්නවා මම මෙයා වැරදි කරනවා දකින්න මම දකින්නවා. මම දැක්කොත් තනියම ගිහිල්ලා එයාත් එක්ක කතා කරනවා. මම දැකලා මෙයාගේ වැරදි තවත් කෙනෙක් එක්ක කිව්වොත් මොකද්ද මගේ පරමාර්ථය? මම සුදන වෙන්න හදනවා. මම කිව්වොත් මම කියනවා ළඟට ගාලා මේක කරන්න එපා. මේකයි කියලා. දේව ධර්මානුකූලව මේකයි කතා කරන්නේ. යේසුස් වහන්සේ කියලා කතා කරලා මේ කරන්නේ. මෙයා යේසුස් වහන්සේ මේ පාස්කු කාලේදී මෙයාගේ පාපය උදෙසා යේසුස් වහන්සේගේ රුධිරය වගුරුලා මෙයාව ආවරණය කළා. මම මෙයාව නිරාවරණය කරන්න හොඳ නැහැ. හalleluya. මෙයා කියන අහනවා. හalleluya. එතකොට මෙයා කියන දේ ඇහුවේ නැත්තම් මම සභාවේ තව වැඩි මාල්ලිකව කැඳගෙන දෙවෙනි පාරත් මම මෙයාට අවවාද කරනවා. ඒ වෙනත තුන්වෙනිව තවත් අවවාද කරනවා. හතරවෙනිව තව සභාවට දාන. මේකයි දේව ධර්මයේ තුල කතා කරනු ලබන්නේ. සමාව දීලා මම එහෙම කරනවා. හalleluya. මේක අපි ජීවිතේ කරනවා. හalleluya. මම දැකලා ගිහිල්ලා මනුෂ්‍යෝට තරම් වැරදි කරනවා නැත්නම් නෙමෙයි. ඇස්වලට පේනවා වැඩි හරියක්ම මනුෂ්‍යගේ මේ ඇස් වලින් බැලුවොත් ගොඩාක් වැරදි සේරෙනවා. නිතරම වැරදි. මේ ඇස් වලින් බැලුවොත් ඒක අපිට පුළුවන් සමගිකමක් කරන්න. අතුලාන්තරයේ ඇස් වලින් බැලුවොත් අපිට පුළුවන් ඒක සමගිකමක් කරන්න. හalleluya. දැන් පැහැදිලිද? වරද කරපු කෙනෙක් තුල දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියා කරන ආකාරය. හalleluya. එතකොට ඊළඟ කාරණය ඒ වගේම යක්ෂයාගේ ආත්මය ක්‍රියා කරනවා. මෙයාව මොකද කරන්නේ? මෙයාව නිග්‍රහ කරනවා. මෙයාගේ වැරදි කියනවා. තව කෙනෙක් එක්ක තව දෙයක් කියනවා. එයාගේ තව කෙනෙකුට යනවා. ඔක්කොටම මෙයාගේ වැරදි ගිහිල්ලා අන්තිමට එළියට එන්න වෙනත් දෙයක්. හalleluya. මෙයා ඉදි කට්ටක් හොරගම් කෙරුවේ කියලා දැනගත්තේ. නමුත් කිරෝල්ට එකේ කිරෝල්ෙද්දි මේ කතා කරන්නේ මෙයා විශාල මුදල් ප්‍රමාණයක් හොරගම් කරන්නේ කියලා තමයි යන්නේ. කතාවට. නමුත් යේසුස් වහන්සේට thank you. යේසුස් වහන්සේ පළමුවෙන්ම මොකද්ද කරේ? ඒ අවස්ථාව අපි හඳුන ගන්න. සුද්ධාත්මයන් වහන්සේ තුල මේ අවස්ථාව මොකද්ද කියලා හඳුන ගන්න. හalleluya. හalleluya. එතකොට යේසුස් වහන්සේ මේ වගේ ක්‍රියා කරා. කොච්චර වතාවක් සමාව දෙන්න ඕන? කොච්චර වතාවක් සමාව දෙන්න ඕන? දැන් දීලා ඇති කියන මට්ටමකදී හalleluya. සමාව නිදහස් වෙද්දී අර ඒක වරද කරපු කෙනාගේ වැරදි අපිට අමතක වෙනවා. සමාව නිදහස් කරද්දී අර වැරදි කරපු කෙනාට ප්‍රේම කරන්න පුළුවන් ආත්මයක් මාතුලේ තියෙනවා. මට ආදරය කරන්න පුළුවන් එයාට. දැන් මම එයාට ගොඩක් ආදරය කරා. සභාවට විරුද්ධව වැරදි කරපු අයට
මොකක්ද ඇති වුණේ සමාව නිදහස් කරද්දී ආදරය. හාලෙලුයා. කවුරු හරි කෙනෙක් වැරදි කරනවා දැක්කොත් ඒ වෙලාවේ පුරුද්දක් ඇති කරගන්න පළමුවෙන් යාගෙන යාඥා. ඔයා ප්‍රේමය තුල හැසිරෙනවා නම් ඔයාට පුළුවන්. ඔයාගේ සහෝදරයා සහෝදරියගේ සියලු වැරදි ප්‍රේමයේ පෞරාස්‍යයක් වසන බැවින් එකිනෙකනාට මොකද්ද වචනේ කතා කරන්නේ? බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්නේ. ප්‍රේමය මොනවද? පෞරාස්‍යයක් වැස්සුවා. යේසුස් වහන්සේ ප්‍රේමය තමයි. හාලෙලුයා. මේ ටික අපි මේ සම්බන්ධව තමයි කියන්නේ. මේ සම්බන්ධව ගොඩක් කාරණා කතා කරා. මේ සතියම අපි ආඥා කරා මේ සභාව තුල. කතා කරලා පාස්තුව ගැන ගොඩාක් කාරණා අපි ඉගෙන ගත්තා. හාලෙලුයා. මට ඔබ කියන්න, ඇයි මිනිස්සු වැරදි කරන්නේ? ඇයි නිතර නිතර වැරද්ද සිද්ධ වෙන්නේ? හේතුව හරියට පසුතැවිලි නොවුනොත් ඒ වරද්ද නැවත සිද්ධ වෙන්න පුළුවන්. හරියට පසුතැවිලි වුණොත් ඒ වරද්ද ආපහු සිද්ධ වෙන්න යනවා. හාලෙලුයා. මිනිස්සු ඔයාලා කොච්චර කිව්වත් මේ හැදෙන්නේ නැති හේතුව ඔයාලා බලලා නැති මොකද මේ කල්පනා? හරියට පසුතැවිලි වුණු මිනිස්සෙක් හරියටම ඒ වරද්ද හදාගන්න. ඉවරදි මාවත දෙනවා. හරියට පසුතැවිලි වුණේ නැත්නම් ඒ වරද්ද නැවත කරනු ලබනවා. හාලෙලුයා. ඒ නිසා මේ ජේසුස් වහන්සේ ඒ මනුෂ්‍යයන් ගැන යාඥා කරා නම් අපිට මෙතන කුරුසිය බදන් හතින් එක වදනක් කතා කරනු ලබනවා. මොනවද? සමාව. සමාව. මේ වගේම කාර්ය කරද්දී බයිබලයේ ක්‍රියාපතට එද්දී බලවත් දෙවියන් වහන්සේගේ මිනිස්සු මේ වැඩේ කරා. ස්තේපන්ට ගල් ගහද්දී ස්තේපනුත් යාඥා කරා මේ යාඥා. ස්තේපන්ට ගල් ගහද්දී යාඥා කරද්දී මොකද්ද ස්තේපන් යාඥා කරේ? ස්වාමිනී මේ පාපය ඕන් පිට නොතබන්න කියලා යාඥා. ගල් ගහ. අපේ ජීවිතේ මිනිස්යන් අපිට ගල් ගහද්දී අපි වර්ධනටපත් කරද්දී ඒ තැනට දාද්දී මොකද්ද අපිට පුළුවන් යාඥා? අපිට ගල් ගහනවා. හාලෙලුයා. යාඥාව තුල දකින්න පුළුවන් දිව්‍ය දර්ශනය. එයාට ගල් ගහතියා දැක්කේ පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ ඉන්නවා. හාලෙලුයා. දකින්න. දිව්‍ය දර්ශනය දැක්කේ. එයාට ඇවිල්ලා මේ ස්තේපන්ට ගල් ගහලා මරනවා කියන එක බලන්න ඒ කාලේ තිබිච්ච විවස්ථාවේ තිබුණු දේ. එයා ගල් ගහලා එක මරද්දී අපි මොකද්ද කතා කරන්නේ? අද අපිට ඇහෙනවා අපේ රට තුල අන්තර්ජාලය උත්තේ වුන්ට හොතක් සිද්ධ වෙන්න ඕනේ නැහැ. එන්න ගහන්න ඕන කියන අමුතු කාල වචන පිට වෙන්න හේතුව ඇයි? මේ සමාජයේ තුල අපි දකින්නේ දේවදරුවනේ රූපවාහිනිය සහ මේ සමාජය තුල අපි දකින්නේ නිතරම මිනිස්යන්ගේ වැරදි කතා කරන එක. නිවුස් එකක් දැම්මොත් අර පැත්තෙන් මේ පැත්තට වැරදි කියනවා, මේ පැත්තෙන් අර පැත්තට වැරදි කියනවා. වරද බාර ගන්න කෙනෙක් නැහැ. එක්කෙනෙක් හිටියා යේසුස් වහන්සේ විතරයි. අපි නිවුස් එකෙන් දකින්නෙත් ඒකයි. මේ සමාජය තුල අපි දකින්නෙත් ඒකයි. ඒක වැඩි වුණාද අඩු වුණාද? වැරදි කතා කරන්න අනිත් අයව දකින්න මේ විදිහට අඩු වුණාද වැඩි වුණාද? වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. හාලෙලූයා. 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 එතකොට අපි මෙතනදී දකින්නේ වැඩි හරියක්. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ මේ කාලේ අපි මනස්ථාපනයේ කාලයක් ගිය සතියෙම ගත්තා. මනස්ථාපනයේ කාලය. දෙවියන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි කාලය. හාලෙලූයා. වැරදි නොකර සිටින්නත් දෙවියන් වහන්සේගේ විශාල වරප්‍රසාදයක් අපිට තියෙනවා. හාලෙලූයා. පරණ ගුසුමේ බලද්දී ඔබට පේනවා සමහර රජවරුන් පව් කරන්න ගිහිල්ලා දෙවියන් වහන්සේ මොවුන්ට කතා කරලා කිව්වා වැඩේ නතර කරන්න ඕන. එතකොට ඒ අය මොකද්ද කතා කරන්න ගත්තේ? මම දැනගෙන හිටියේ නෑ මේ වරද මෙයා මේ වගේ කෙනෙක් කියලා. නමුත් දෙවියන් වහන්සේ රජවරුන්ට අබිමෙලෙක්ට කතා කරලා කිව්ව මොනවද? අබිමෙලෙක් බොව වැරදි නොකරන පිණිස වළක්වා ගත්තේ මමයි.
කවුද කිව්වේ? දෙවියන් වහන්සේ කිව්වා මමයි වරද නොකරන පිණිස බලාගත්තේ මමයි. හාලෙලූයා. වැරදි නොකරන පිණිස. දෙවියන් වහන්සේ කෙරෙහි බය තියෙන ආත්මයක් තිබෙන මිනිසයාට පුළුවන් වැරදි ප්‍රතික්ෂේප කරලා දුවන්න. උදාහරණේ බයිබලයේ යෝසefගේ කතාව. දෙවියන් වහන්සේට බය නම් එයා ඒ වරද කෙරෙහි ඒක නොකර දුවන. දෙවියන් වහන්සේ කෙරෙහි බය නැති වුණාම වැරදි දෙයට එයා අත ගන්න පුළුවන්කම හැකි වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. එතකොට අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ වැරදි නොකර සිටින්න නම් අපිට ඕන විශේෂ දෙවියන් වහන්සේගේ රැකවරණයක්. දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතයේ තුල නිදන්ගත වෙලා තිබෙන්න ඕන. වචනේ තිබෙද්දී අපේ හදවත් තුල වාක්‍යානෝ යේසුස් වහන්සේ අපේ ජීවිතය තුල ජීවත් වෙද්දී වාක්‍යානෝ අපේ ජීවිතයට ඉඩ හරිද්දී මොනවද වෙන්නේ? වාක්‍ය ප්‍රතික්ෂේප කරනවා පාපය. ඇතුලේ බීජය තිබෙන නිසා ඔහුට පවු කරන්න බෑ කියලා මේ වචනේ තුල කතා කරනවා. හාලෙලූයා. හාලෙලූයා. මිනිස්සෙක් වැරදි කරන්නේ කොයි විදියටද? සිතිවිලි වලින් මිනිස්සු වැරදි කරනවා, ක්‍රියාවෙන් කරනවා, අතපසු වීම තුලින් කරනවා, ඇස් වලින් කරනවා, වචනය තුලින් කරනවා. විවිධ ආකාරයෙන් මිනිස්සු වැරදි වලට යොමු වෙනවා. හාලෙලූයා. විවිධ ආකාරයෙන් මිනිස්සු වැරදි කරමින් සිටිනවා. නමුත් මේ සඳය කාලේදී දෙවියන් වහන්සේ ඔබටත් මටත් කතා කරන්නේ. අපි වැරදිට සමාව දෙන්න ඕන. වැරදි කරන මිනිසයාටත් අපිට වැරදි නොකරපු මිනිසයාටත් දෙන්න. හාලෙලූයා. දෙපාර්ශ්වයටම අපි සමාව දෙන්න. යේසුස් වහන්සේ වැරදි කරපු මිනිසයාටත් දුන්නා, වැරදි නොකරපු කෙනාට සමාව. හාලෙලූයා. උන්වහන්සේගේ ඇස් යොමු වුණා වැරදි කරපු මිනිසයාව ගලවන්නේ උන්වහන්සේව වැරදි කරන මිනිසයාව නිදහස් කරන්න ආවේ. උන්වහන්සේ කොහෙවත් වරදටපත් කරේ නැහැ නේ මිනිසයාව. මෝසස්ගේ විවස්ථාව ලෙස වෛශ්‍යකමක් කිව්වොත් ගල් ගහලා මරන්න ඕන. ඒක තමයි නීතිය. මෝසස් කරුණු කොටගෙන ආපු විවස්ථාවේ නීතිය. වරද වෛශ්‍යකමක් කළොත් ඒක භයානකයි. ඒ වෙලාවෙම ගල් ගහලා මරන්න ඕන. ජේසුස් වහන්සේ ළඟට ගෙනාවු මේ වෛශ්‍ය ස්ත්‍රියට මොකද කරේ? එයා ගෙනල්ලා කිව්වා මෝසස්ගේ විවස්ථාවේ කියනවා ගල් ගහලා මරන්න. හරි ඔබ කියන්නේ මොනවද? මේ ගෑනු කෙනාට මම මොනවද කරන්න ඕන? ඇයි ජේසුස් වහන්සේ ආවදියා බලපු අනිත් ඔක්කොම බලපු විදිය වැරදි. යේසුස් වහන්සේ බලපු විදිය වෙනස්. මොකද කරන්නේ? යේසුස් වහන්සේ බලන්න යාගේ ක්‍රියාව හරි පුදුමයි. සාකේවුස්ගේ ගෙදරට යේසුස් වහන්සේ ගියා. සාකේවුස් කොහොම ලස්සනට ඇසිරුනේ? කොහොමද යාගේ ජීවිතය වෙනස් වුනේ? හාලෙලූයා. හාලෙලූයා. ඇයි ජේසුස් වහන්සේ වරදටපත් කරේ නැත්තේ? හාලෙලූයා. ඇයි වරදටපත් කරේ නැත්තේ? එයත් එක්ක හිටපු අනිත් කෙනා හිටියේ නැහැ. ජත් කරන්නවත් හිටියේ නැහැ. එක්කෙනයි. එහෙනම් පුරුෂයාට ගල් ගහන්න ඕන. ඇයි මේ භාර්යාව විතරක් ගෙනල්ලා ගල් ගහන්න කිව්ව පුරුෂයා පැනලා ගියේ? දෙන්නම හිටියනම් සමහර විට විවස්ථාව අනුව ජේසුස් වහන්සේ ලස්සන විනිශ්චයක් දෙන්න කිව්වා. උන්වහන්සේ එක්කෙනෙක් හිටපින්ද විනිශ්චය කරේ. ජේසුස් වහන්සේ ආවේ නැහැ විනිශ්චය කරා. උන්වහන්සේ ආවේ වැරදි පාපේ කරන මිනිසයාට මිදීම ගෙනල්ලා. මට කියන්න මේ සඳය කාලේ පව් කරන මිනිසයන්ගේ ගැලවීම උදෙසා ඔබ කොච්චර දුරට ඔබගේ ජීවිතේ කැප කරලා තියෙනවද? වරද කරන මිනිසයාගේ ජීවිතේ ගැලවීමට එන පිණිස ඔබ කොච්චර ලෙස ඔබගේ ජීවිතේ වැය කරලා තියෙනවද? මිලයක් ගෙවලා තිබෙනවා. අපි කොච්චරවත් අපි බලනවා ඒ මිනිසයන්ව වරදටපත් කරන්න. Hallelujah. 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 ජේසුස් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ ඇස් වෙනස් බලපු අපි බලන ක්‍රමය වෙනස් දරුවට යුතුව තිබෙනවා කාරණා. තාත්තෙක්වත් බෙදා ගන්න යන්න එපා. කතා කරන්න එපා.
හාලෙලූයා. මම කතා කරන්නේ නැහැ කාත් එක්කවත් කාගේවත් දෙයක් කතා කරන්නේ නැහැ. ඒ වෙලාවේ මම උත්සාහ කරනවා ඒ ධර්මයේ තුල ජීවත් වෙන්න. හාලෙලූයා. ඒ වෙලාවම කියන. හාලෙලූයා. next ඊළඟ කාරණය. වරද්දක් මිනිසියෙකුට විරුද්ධව වරදක් වුණොත් එයා අනිවාර්යෙන් මිනිසයාට මම කරා නම් වරද්දක් දිනුරට විරුද්ධව මන් දිනුරගේ සමාව ගත යුතුමයි. පළවෙනි ස්ටෙප් එක දෙවියන් වහන්සේගේ සමාව ගන්නවා වගේ මිනිස්සෙක්ට මගේ අතින් වරදක් සිද්ධ වුණොත් මම යාගෙන් සමාව ගන්නවා. නැද්ද? බයිබලයේ කියනවා එබැවින් නුඹලාගේ වරද කිනෙක්නාට කියාදී සුවය ලබන පිණිස ඔවුන් උදෙසා යාඥා. අපේ දේශයේ රෝගාතුර වෙලා ඉන්නේ මේ සුවයක් නොලබ සිටින්නේ හේතුව අපි දකින්න ඇහෙන්නේ නැහැ. කවදම දාකවත් ටෙලිවිෂන් එකේවත් කොහෙවත් අපි දකින්නවද සමාවෙන්න කියනවා මිනිස්සු. නමුත් අපි මේක වැඩි උසස් රටකට යුරෝපීය රටකට ගියොත් ඒ මිනිස්යන්ගේ ගොඩක් වැඩි හරියක් තියෙන්නේ මොකද්ද? සමාවෙන්න. මට මේක මේ වුණා සමාවෙන්න. නමුත් අපි දවසකට කීපතාවක් සමාව ගන්නවද සමාව දෙනවද කියන එක අපි තමයි දන්නේ අපේ ජීවිතේ කොයි විදිහට අපි ජීවත් වෙන්නේ. යේසුස් වහන්සේ මේ කාරණාව මනා ලෙස පැහැදිලි කොට අපිට දෙනවා මොනවද කරන්න ඕන? සමාව දෙන්න. හරි? ඊළඟ දේ හොඳ කාරණාවකට එන්න යනවා. හරි? මම සමාව දෙන්නේ නැති ඒක නිදහස් කරන්න නැති සෑම අවස්ථාවක් තුළම තව කෙනෙක්ගේ වැරදි අපි මතක් කරද්දී මොකක්ද දන්නව සිද්ධ වෙන්නේ? යක්ෂයා එතන ක්‍රියා කරනවා. යක්ෂයා වාසි ලබන. පවුලුතුමා කොරින්ති සභාවට ලියලා යවනවා මම යම් කිසි කෙනෙකුට මම සමාව දී ඇතනම් එසේ සමාව දී තිබෙන්නේ යක්ෂයා අප කෙරෙහි වාසි නොලබන පිණිස. හාලෙලූයා. වාසි නොලබන පිණිස. එනිසා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි සමාව නිදහස් කරද්දී ඒක ගැන මතක් වෙන්න යන්නේ. මතක් කරන්නේ සමාව නොදී. සමාව දෙන්නේ නැත්නම් මතක් වෙනවා නිතර. වරද මෙනෙහි කරනවා. මෙඩිටේෂන් එක දෙනවා. මතක් කරලා දෙනවා. ඔයාට අරක කිව්වා නේද? මෙහා මේක කිව්වා නේද? ඔයාට මේ කිව්වා නේද කිය මතක් කර දෙනව නේද? මතක් වෙනව නේද? කොච්චර බලන්න ඔයාට කොච්චරද ක්‍රියා කරපු විදිය මෙහා කොයි විදියටද ඔයාට සැලකුවේ මතක් කරනවා. රිපීට් කරනවා. දෙවියන් වහන්සේගේ ආත්මය කතා කරනවා සමාව දෙන්න. නිදහස් කරන්න. සමාව දෙන්න. නිදහස් කරන්න. නමුත් සමාව නිදහස් වෙන්නේ නැති සෑම අවස්ථාවක් තුළදීම අරක මතක් වෙනවා. සමාව නිදහස් වෙන්නේ නැති සෑම අවස්ථාවක් තුළ මතක් කරනවා. මට මෙයා නිසා නේද මේ තත්ත්වය ඇති වුනේ. මට අරය නිසා නේද මේ තත්ත්වය ඇති වුනේ. මට මෙයා නිසා නේද මේ තත්ත්වය ඇති වුනේ. ඔයාලා බැලුවා නම් යෝසෙෆ්ගේ කතාව සම්පූර්ණ වශයෙන් කියවලා කවදාවත් එයා ඊළඟට දෝෂාරෝපණයක් කරන්නේ. ඒ ගැන ඔබ දුක් වෙන්න යන්න එපා. මාව පාවලා දුන්න නිසා, මාව ලිඳට දාපු නිසා, මාව වික්ක නිසා ඔබ දුක් වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේ ඔබලාට පෙරටුවෙන් මාව යවුවා ඔබලා නැති නොවන පිණිස. හාලෙලූයා. ඒ වගේම තවත් චරිතයක් තමයි යේසුස් වහන්සේගේ කුරුසේ වදන් හතින් පාවා දීම. හාලෙලූයා. පාවා දීම අපේ ගොඩාක් සිද්ධ වෙන දෙයක්. යේසුස් වහන්සේගේ ගෝලුන් 12 දෙනා අතරින් එක්කෙනෙක් තමයි පාවලා දුන්නේ. ඒ වගේම තමයි මම එක්තරා රටක සේවය කරන් ඉද්දී ඒ සේවය කරන අය අතරින් එක්කෙනෙක් තමයි මාව පාවා දුන්නේ. ඒක මතක් වුණා. හාලෙලූයා. අපි අතරේ කොච්චර සේවය කරලා කොච්චර හිටියත් නමුත් යේසුස් වහන්සේ කිව්වා ඔහු ඉපදුනේ නැත්තම් ඔහුට හොඳයි කියලා. හාලෙලූයා. ඒව පාවා දෙද්දී මතක් කරද්දී මම සමාව දුන්නේ හිරගේ ඇතුලේ මේ වෙලාවම සමාව දුන්නා යහම කෙනෙකුට. හාලෙලූයා. ඒ වෙලාවෙම මම සමාව දුන්නා. මම ආවේ සයිප්‍රස් වලින් යේසුස් වහන්සේ අවුරුදු 11 මාරක් හිටියා. එක පෙට්ටියක් දැම්මේ නැහැ ගෙදර. හාලෙලූයා. යේසුස් වහන්සේ පිටාද දක්වා යේසුස් වහන්සේ මාව ගෙනියනවා. හාලෙලූයා. අද දක්වා මට
දෙවියන් වහන්සේගේ කරුණාව දීලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ ආත්මයට සවන් දෙන්න ආත්මය තුළ හැසිරෙන්න කරුණාවක් ලැබුණ නිසා. හාලෙලූයා. දැන් විශේෂ කාරණේ වෙන්නේ මනස නිදහස් කරන්න, හදවත නිදහස් කරන්න. හාලෙලූයා. විතරම කියන්නේ කාගේවත් නෙමෙයි මම නිසා මට සමාව වෙන්න. මම අනිත් අය ගැන දේවල් හිතන දේ අනිත් අයට මම සමාව නොකරන දේ ගැන සමාව නිදහස් කරද්දී දෙවියන් වහන්සේගේ ක්‍රියාව ඔබ බුදුබල ලෙස අත්දකින්න සලස. හාලෙලූයා. හාලෙලූයා. පළවෙනි එක මොකද්ද? පළවෙනි කාරණය අපි වරදක් සිද්ධදී අපි කළ යුතු පළවෙනි දේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ආත්මයේ තියෙන මනුෂ්‍යයට පළවෙනි දේ වරදක් සිදු වුණොත් යාඥා කරන්න ඒ වෙලාවෙම මෙයාගේ ජීවනය නිදහස් කරන්න. එයා වරද කරලා නැති වෙන එකද ඔබගේ කැමැත්ත? නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද? එයා ඒ තුලින් නිදහස් වෙලා ඉන්නේ. හාලෙලූයා. දේව වචනේ කියන අපිට වරදටපත් කිරීමේ සේවයක් දීලා නැහැ. දේව වචනේ කියන අපිට දීලා තියෙන සේවය ගොඩනගන සේවයක්. ආමෙන් කියන්නේ. කඩා දමන සේවාවක් නැහැ. මිනිස්සෙක්ව ගොඩනගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ. ඕන තරම් ඉන්නවා කඩා දමන්න. ඕන තරම් මිනිස්සු ඉන්නවා වැරදි දකින්න. වැරදි පේන්නේ එකම හේතුව එයා හොඳ නැහැ. බලන ක්‍රමය බලන්න බයිබලයේ කියනවා ඇස හොඳ නැත්නම් ඒක උගුල්ලලා දාන්න කියලා. උගුල්ලලා දාන්න කියලා මේක. හalleluya. ඇයි ඒකට හේතුව? ඇස් දෙක ඇතුව නිරේට යනවට වැඩිය ගහක් නැතුව නුඹට ස්වර්ගයට යාම හොඳ ඒක. මේනෝ ගොඩාක් වැරදි. ඇහෙනවා, හිතෙනවා. නමුත් ඒ අතරේ මොකද්ද සිද්ධ වෙන්නේ? දෙවියන් වහන්සේ කිව්වා. මේ දේවල් වලට යේසුස් වහන්සේ මූලික වශයෙන් කුරුසේ වදන් හතේ වැඩි හරියක්ම උන්වහන්සේ කතා කරන්නේ මොකද්ද? ක්ෂමාව. සමාවදී. හalleluya. සමාවදී. ස්වාමීන් වහන්සේ ආඥා කරන ස්වාමීන් සමා කරන්නේ. සමාවදී දාස් කරනවා සමාවදී. හalleluya. කොච්චර දුරට ඒක ඔබ කරනවද? පළවෙනිම යාඥා කරන්න. ඒක ගොඩාක් වැදගත් හිතෙන දෙයක්. යාඥා කරන්න දෙවියන් වහන්සේගේ ආත්මෙ. එක්තරා දවසක මට විරුද්ධව ලොකු වරදක් මාත් එක්ක සේවය කරන එක සහෝදරයෙක්. මම දන්නේ නැහැ කාමරේට ගිහිල්ලා මම එක දෙයයි කරේ. මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. දන ගහලා යාඥා කරා. යාඥා කරලා යම් සේවාවක් කරද්දී ලොකු වරදක් ඒක මම ගිහිල්ලා දන ගහලා ඇඳෙන් ඉඳගත්ත විතරයි අදාළ කරන පුද්ගලයා කතා කරලා මට සමාව වෙන්න කිව්වා. අදාළ කරන පුද්ගලයා සමාව වෙන්න කිව්වා. හalleluya. හalleluya. සමාව. සිග්ලෝමි ග්‍රීක භාෂාවෙන් සිග්ලෝමි කියන. හalleluya සමාව. සමාව. පුළුවන්ද? කොච්චර දුරට ඒක සිද්ධ වෙනවද? විශාල වශයෙන් ඒක සිද්ධ වෙමින් පවතිනවා. හalleluya. සිද්ධ වෙමින් පවතිනවා. අපි කල යුතු දේ තමයි ක්ෂමාව විනාශ කිරීම. හalleluya. පුළුවන්කම තියනවද මේ පාස්කුව 2022 පාස්කුව ඔයාලගේ ජීවිතේ ජයග්‍රහී පාස්කුව බවට පරිවර්තනය. හalleluya. මම මේ හත මෙනෙහි කරන් හිටිය හතෙන් මේ 34 වෙනි පදයෙන් අයින් වෙන්න මට හිතුනේ. ඒක තමයි වැඩි වශයෙන් උදේ හරියට 7 මාරේ ඉඳන් 1 මාර වෙනකම්ම ඕක මෙනෙහි කරගෙන. ඕකත් එක්කම ඉන්නේ. ඒ වගේ ගැඹුරු තැන්වල බයිබලයේ ස්ථානයට මේ ගෙනිච්චා. මේක කල්පනාවට ආවා. ස්වාමීන් වහන්සේ මේ කාරණාව එක්ක අපේ ජීවිතයේ තුලට හැම දෙයක්ම අපි මනසේ කළේ අමතක වෙන්න සැලසුම් වෙනවා. හalleluya. හරි ලස්සන කතාවක් යෝසෙෆ්ගේ ජීවිතය සහ යේසුස් වහන්සේගේ ජීවිතය සමහර විද්වතුන් එක හා සමානව සලකනු ලබනවා. හalleluya. එනිසා අපි නැකිට සිට දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ දයන්ත සෝමෙන් අපි කියමු ස්වාමීනි මට විරුද්ධව යම් කෙනෙක් කරා නම් මම යාට සමාව දෙනවා.
මගේ අතින් යම් මිනිසෙකුට විරුද්ධව යම් වරදක් වුණා නම් මම සමාව ගන්නවා. ස්වාමීනි මේ 2022 පාස්කුව තුල වහන්සේගේ දිව්‍ය හස්තය තබමු. අපි මේ දේශය තුල ජනාධිපතිවරට විරුද්ධව අපි ගොඩාක් කතා කියන්න ඇති. අපි මේ කාලය තුල එකිනෙකනාව අපි දන්නේ නැහැ. එයාලා මොන වැරදිද කරලා තියෙන්නේ අපි දන්නේ නැහැ. අපි දැක්කේ නැහැ. නමුත් මේ සියල්ල දකින්නේ ඔබ වහන්සේ. නමුත් ඔබ වහන්සේට පුළුවන්. ස්වාමීනි හැම කෙනෙකුටම මම සමාව නිදහස් කරනවා මේ පාස්කු කාලය තුල. ස්වාමීනි වගේ මම සමාව ගන්නවා මගේ දේශයේ ඔබ වහන්සේට විරුද්ධව කරන අපරාධවලට මම ඔබ වහන්සේගේ සමාව අයදිනවා. මැදිහත් කාරකම් තුලින් සමාව නිදහස් කරන්න පුළුවන්. ජේසුස් වහන්සේ මැදිහත් කාරකම් කරයි වරද කරන මිනිසයා උදෙසා මැදිහත් කාරකමක් කරා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ පාස්කුවේ තුල දෙවියන් වහන්සේ ඉදිරියේ මම යාඥා කරනවා ස්වාමී. ඕ රබත් කලා සේවා. විශන්තෝරි විකාරබල වශ්‍ය බබා දැත් සෝලකිය. අද ඔබ මේ ස්ථානයට ආවේ ඉස්සතින් යන්න නෙමෙයි. දෙවියන් වහන්සේගේ මහා කරුණාව ආශිර්වාද ලැබෙන්න. දෙවියන් වහන්සේට විරුද්ධව බොහෝ වැරදි කරන්න ඇති. මනුෂ්‍යයන්ට විරුද්ධව බොහෝ කතා කියන්න ඇති. දැන් සමාව ගන්න. කාලය දැන් යේසුස් වහන්සේ තව පැයකින් ආවොත් උන්වහන්සේ ගෙන යන්න. උන්වහන්සේගේ රුධිරයෙන් පවිත්‍ර වුණු මනුෂ්‍යව ගෙන යන්න උන්වහන්සේ දෙයක්. උන්වහන්සේ හැම වතාවකම අවුරුද්දක මැරෙන්න යන්නේ නැහැ. උන්වහන්සේ එක වතාවයි මැරුණේ. උන්වහන්සේ උත්තාන වුණා. නැවත උන්වහන්සේට යන්නේ අපිව ගෙන යන්න.